කියන පදනම අපි හැමදෙනාගේ ඔබ වහන්සේලා මේ පාඩම හොඳ අදාළ විභාග මූලික පිරිවෙන් අවසාන විභාගයේ සඳහා සූදානම් වෙන්න කියන කාරණාව මේ මතක් කරනවා. තේෂාවේ අපි උදානම පාඩම තමයි අපේ දෙවෙනි පාඩම හේතුකෝ භන්තේ භගවා ස්වාගම් භන්තේ. ඉතින් මම මේ පාඩමේ අර්ථ විග්‍රහ කරන්න යන්නේ නැහැ. කාලේ තිබ්බොත් මහන්සලාට අර්ථ විග්‍රහ කරලා දෙන්නම් පාඩම පිළිබඳව. මම මේ පාඩමේ ව්‍යාකරණ පද්ධතිය තමයි උගන්වන්නේ. ඉතින් ඒ නිසා නම වර්ණ මේ පාඩමේදී පොඩි හඳුරුවනේ දරුවනේ සාකච්ඡා කරන්නේ නාම වර්ණ නැගීම සම්බන්ධවයි. ඒ පාලි භාෂාවේ පද වර්ග දෙකක් අපිට හම්බ වෙනවා. ඒ බව ඉගෙනගෙන ඇති. ඒ නාම හා ආඛ්‍යාත කියන දෙක. මේදී අපි සාකච්ඡා කරන්නේ වර්ණගීම නාම වර්ණගීම පිළිබඳවයි. නාම පද සත්‍ය පද ලෙස නම් කරලා තියෙනවා. ආඛ්‍යාත පද ත්‍යාත්‍ය පද ලෙස හාන කරලා තියෙනවා. මේ පොඩි මුද්‍රණ දෝෂ තියෙන බව පේනවා. ඉතින් මේ නම පද ආඛ්‍යාත පද නිර්මාණය කරන්නේ ප්‍රകൃතියකට ප්‍රත්‍ය එකතු ගැනීමෙන්. නාම පද සත්‍යාන්ත පද කියලා හඳුන්වන්නේ පොඩි හඳුන්වන්නේ දරුවනේ සී කියන ප්‍රත්‍ය මුල් කරගනිමින් මූලිකව සියෝ අංයෝග ආදී වශයෙන් තියෙන සී මුලින් යෙදී තිබෙන නිසා සත්‍යන්ත කියමින් හඳුන්වනවා. ඉතින් ප්‍රත්‍ය එකතු කරගෙන තමයි පොඩි හාමුදුරුවනේ මෙන්න මේවා නිර්මාණය කරන්නේ. එතකොට නාම පදයක් සාදා ගන්නේ නාම ප්‍රകൃතියකට ප්‍රත්‍ය කර ගැනීම. සීයි විභක්ති ප්‍රත්‍ය යොදා ගැනීම. දැන් උදාහරණයක් ගන්නකො. ඔබ වහන්සේලාගේ පොතේ තියෙනවා බුද්ධ කියන පදයට ටී කියන අර්ථය එකතු වෙලා බුද්ධ කියලා හැදිලා තියෙනවා. හැබැයි ඒකේ තියෙනවා ඕ පැමිණිලා. බාහවතාරේ නාමකාණ්ඩේ පොඩි හාමුදුරුවනේ තෝ සූත්‍රයෙන් අකාරන්තා පරස්ස තිස්සෝ හෝති කියන සූත්‍රයට අකාරයට පරව සිටින සී වෙනුවට ඕකාරයේ පැමිණෙනවා කියන විස්තරයේ සූත්‍රයට අනුව බුද්ධ කියන එකේ සී කියන එක වෙනුවට ඕ ආදේශ වෙලා බුද්ධ කියන පදේ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ පද නිර්ණය කරගෙන මේ ප්‍රകൃතීන් සඳහා නිර්මාණය කරගෙන ප්‍රകൃතීන්ට ප්‍රත්‍ය එකතු කරලා අපි භාෂාවේ රූප නාම රූප හදනු ලබනවා. නාම පදයන් නිර්මාණය කර ගන්නවා. ඒ නිර්මාණය කර ගන්නකොට පොඩි හාමුදුරුවනේ ඒ සඳහා විභක්ති නවයක් අපට හම්බ වෙනවා. පඨමා විභක්තිය, ආලපන විභක්තිය, ဒုတိ යා විභක්තිය, කරණ විභක්තිය, තතියා විභක්තිය, චතුර්ථී විභක්තිය, පංචමී විභක්තිය, මේ විභක්තිය. මේ නම් විභක්ති නමට අදාළව ප්‍රතිමාවකුත් අපට තියෙනවා. විවිධ නිර්මාණ අර්ථ සකසා ගන්න පුළුවන් වෙනවා. මේ විවිධ කර ගන්න පුළුවන් පොඩි හාමුදුරුවනේ මේ විභක්ති එක්ක. මේ විභක්ති එක වචන සහ වචන කියන වචන දෙකේ විභක්ති මේ තුල වර්ණගා ගන්නවා. අප කියන මොනවද ඒ සඳහා ප්‍රත්‍ය ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේවා වර්ණන්නේ පොඩි හාමුදුරනේ පුංචි දානේ අපිට ලිංග තුනක වර්ණගා පුල්ලිංග ත්‍රිලිංග නපුංසක ලිංග තුන වර්ණගා තේරෙනවනේ. වහන්සලා මෙතෙක් ඉගෙන දේ කියන්නේ. එතකොට එහෙම වර්ණගා ගන්නකොට පොඩි හාමුදුරුවනේ නාමපද ස්වරාන්තයි අන්තයි එකකට බෙදෙනවා. මෙහෙම අග දෙකකට බෙදනවා. ස්වරාන්ත කියලා කියන්නේ පොඩි හාමුදුරුවනේ නාම ප්‍රകൃතියක අග තියෙන ව්‍යංජනයේ වෙන ව්‍යංජන අන්තර්ගතයේ තියෙන ස්වරය අනුව හඳුනනවා. දැන් උදාහරණයක් ගන්නකො බුද්ධ කියලා පදයක් තියෙනවා. ඒ බුද්ධ කියලා යන පදයේ අවසානයේ තියෙන ද. මේ ද හැදිලා තියෙන්නේ අයන්න එකතු. එතකොට මේකේ අවසානයේ තියෙන්නේ අයන්න. එහෙම වුණාම ඒක අයන්න කෙලවර කරලා තිබෙන නිසා අකාරාන්ත ශබ්දයක් ලෙස හඳුන්වනවා. දැන් මම ඔබ වහන්සේලාට මේ දීලා තියෙනවා අකාරාන්ත බුද්ධ දේව සුර නර ආදී ශබ්ද. අපි දන්නා ඒවන් සුර අසුර නර ඕරංග නාගයක් කියලා තියෙනවා ඉගෙනගත් බොහෝ ශබ්ද සංඛ්‍යාව.
ඊළඟට ආයන්නෙන් කෙලවර වෙන ඒවාට ආකාරාන්ත කන්‍යා සද්ධා වගේ ස්ත්‍රී ලිංගික ශබ්ද. ඉකාරාන්ත කියලා කියන්නේ ඊයන්නෙන් අයිජෝති පානි ගන්ටි මුට්ටි කියලා අපිට අපේ වරණැගිල්ලේ තියෙනවා. ඒ දකට ඊයන්නෙන් අවසන් වෙන ඒවාට කියනවා ඊකාරාන් දණ්ඩි මාලි බෝ ඕන තරම් අපට අපේ වරණගා ගන්න පුළුවන්. උයන්න අවසන් වෙලා තියෙනවා නම් ඒවා ඌකාරාන්ත ශබ්ද. එතකොට හේතු ශබ්දේ, බන්දු ශබ්දේ, සත්තු ශබ්දේ වගේ ඒවා උකාරාන්ත ශබ්ද. උකාරාන්ත ශබ්දක් තියෙනවා. ඌ යන්නේ අභිභූ භූ වෙලා තියෙනවා. ස්වයම්භූ, පරාභිභූ ආදී ශබ්ද උකාරාන්ත ශබ්ද. එතකොට මේ සියලු ශබ්ද නාම වර්ණ ගාගන්නේ විභක්ති නමයට. මම කියේ පඨමා, ဒုတိ ය, තතිය, චතුර්ථි, පංචමී, ෂට්ටි, සප්තමී කියන මේ ටිකට අනුවයි. එතකොට මේ සඳහා ප්‍රත්‍ය තියෙනවා. ප්‍රත්‍ය තියෙනවා 14ක් පොඩි ආඳුරු. දරුවනේ. සියෝ පඨම අඤ්ඤෝ ඉති ဒုတိ ය, නායිසිති තෘතිය, සනං ඉති චතුර්ථි, ස්මයි ඉති පංචමී, සනං ඉති ෂට්ටි, ඉස්මින් සප්තමී. ඔබ වහන්සේලාගේ පොතේ මේ විදිහටම chart එක ඇඳලා තියෙනවා. මම ඔබ වහන්සේලාගේ පොතේම chart එක තමයි මේ දාලා තියෙන්නේ. මේ විදිහට සියෝ ඒක වචනේ සී බහු වචනේ යෝ මේ විදිහට නිර්මාණය කරගෙන 14ක් අපට හම්බ වෙන පොඩි හඳුන්නේ. ඉතින් මේ 14ට අනුවයි සමස්ත පාලි භාෂාවේ නාම පදයන් නිර්මාණය කරගන්නේ. දැන් අපි කතා කළේ නාම වර්ණ ගීම කොහොමද කරන්නේ? ඒකට අදාළ වෙන්නේ කොහොමද කියන කාරණාවයි. ඊළඟට අපි බලමු පොඩි හාමුදුරුවනේ මගේ දරුවනේ මේ අද විභක්තියින්ට අදාළව කොහොමද ඒ කාර්යයන් එකතු වෙන්නේ? දැන් මේ විභක්ති වලට විරේචිතු නිරේචි කාර්යයන් කියනවා. දැන් පළවෙනි විභක්තිය තමයි පඨම. මේක යෙදෙනවා ලිංගාර්ථය යෙදෙනවා, උක්තාර්ථය යෙදෙනවා, අල්පනාර්ථය කියන අර්ථ තුනේම යෙදෙනවා. දැන් පඨම කියන පළවෙනි විභක්තිය. මේ විභක්තියෙන් කියන්නේ උක්තය. දැන් අවසාන ක්‍රියාවෙන් උක්ත වෙන්නේ කවුද? අන්නේ අය උක්ත. කත් කියලා අපි කියනවානේ. එතකොට කතෘ මේකෙදි කතෘකාරක වා තියෙනවා. ඒකට කියනවා කතෘ උක්ත වෙලා නම් ඒක කතෘකාරක වාක්‍ය. පඨමාවෙන් තියෙනවා කර්මය උක්ත වෙලා නම් ඒ කර්මකාර වාක්‍ය උක්ත කර්මය පඨමාවෙන් තියෙනවා. දැන් බලන්න පුරුෂෝ ගාමං ගච්ඡති. පුරුෂයා ගමට යයි. පුරුෂෝ ගාමං ගච්ඡති කියලා කියන එකෙදි පුරුෂෝ කියන්නේ පඨමා විභක්ති පදයක්. ඊළඟට කයවදනෝ පච්චති අන්‍යාව පිසිනු ලැබේ. එතකොට අපි බලනවා අන්‍යා ගැන අනුක්ත වෙලා කතෘ මේ කර්මය උක්ත වෙලා. එතකොට ඔන්න තමයි ඕදනෝ කියන වචනේ පඨමාවේ මයික් කරගත්තා නම් හොඳයි. අපේ කුසල හාමුදුරු දැනුවත් කරනවද? හාමුදුරු එතකොට පොඩි හාමුදුරුවනේ අපි මේ කතා කරගෙන විභක්ති වල කාර්ය භාරයන්. විභක්ති වල කාර්ය භාරයන් කතා කරනකොට ආලපන විභක්තිය ගැන කතා කරනකොට පඨමාවේ දිගුවක් පඨමාවේ අනු කොටසක් හැටියට ආලපනේ අපි හඳුන්වන්නේ. පඨමාවෙන් කොටසක්. ඒ කියන්නේ ළඟ කෙනෙකුට අමතනවා ආලපනේ. හේ පුරුෂ හිතා ගච්ඡ. පියුමත් මෙහි එන්න. ගච්ඡ ආනන්ද යන්න. මේ විදිහට ළඟ ඉන්න කෙනෙකුට ආමන්ත්‍රණය කිරීම පඨමා ආලපනයෙන් සිද්ධ වෙනවා. ඊළඟට ဒုတိ ය විභක්තිය. කම්මත්තේ ဒုတိ ය. කර්මාර්ථය ප්‍රකාශ කරන්නේ ဒုတိ ය විභක්තියෙන්. කර්තෘගේ ක්‍රියාවට යටත් වෙනවා නම් අන්න එයා කර්මයේ ලෙස හඳුන්වා ලබනවා. ඒ නිසා මාතා පුත්තං විජයි මව පුතෙකු වදයි කුමාරෝ බත්තම් කවුද යටත් මව පුතෙකු වදයි. එතකොට කර්තෘට යටත් වෙලා තියෙනවා කුමාරෝ බත්තම් බුඤ්ජති කුමාරයා බත්තම් බව කරයි. මේ විදිහට කර්මය ප්‍රකාශ කරන්නේ කර්තෘට යටත් වෙන කෙනා. ඊළඟට තතියාව. තතියා විභක්තිය. කර්තෘ අර්ථය ගෙන දෙනවා. තතියා යොදා ගන්නවා. කිසියම් ක්‍රියාවක් කරනකොට කරන්න කර්තෘ ලෙස සඳහන් කරනවා. ඒ අනුව උක්ත කර්තෘ අනු සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ කර්තෘත් කොටස් දෙකයි. උක්ත කර්තෘ අනුක්ත කර්තෘ වශයෙන්
කොටස් දෙකකට මෙහි එන අනුක්ත කර්තෘ තතියාවෙන් තියෙනවා. උක්ත කර්තෘ පඨමාවෙන් තියෙනවා. අනුක්ත කර්තෘ මොකෙන්ද තියන්නේ? තතියාවෙන්. සූදේන මෙතන අකුර සූදේත කියලා වැදිලා තියෙන්නේ. ඒක මුද්‍රණෝෂය. සූදනෝ පච්චති අරක් ඇමියා විසින් බත් පිසුණු ලැබේ. එතකොට මේ තතියන් තමයි ඒක තියලා තියෙන්නේ. එතකොට කරණ විභක්තිය. කරණ විභක්තියෙන් පොඩි හාමුදුරුවනේ කරණ විභක්ත තතියා විභක්තියේම කොටසක් හැටියටයි සලකන්නේ. තතියා විභක්තිය අනු කොටසක් ලෙස සලකන කරණය කරකෙනාට වඩාත් උපකාරී වෙන යමක් කරනවා නම් ඒ සඳහා උපකාරී වෙන කෙනා හැටියට අපි සලකන්නේ. දැන් පරසුනා රුක්ඛං චින්දති. පොරව කරන කොටගෙන ගස කපයි. පොරවයි මේ ගහ කපන්න උපකාරී වෙලා තියෙන්නේ. එතනදී ගහ කපන්න උපකාරී වෙන පදය තිබිලා තියෙන්නේ මොකෙන්ද? කරණ විභක්තියෙන්. පරසුනා රුක්ඛං චින්දති. ඊළඟට අපි කතා කරනවා චතුර්ථි විභක්තිය. චතුර්ථි විභක්තිය කියලා කියන්නේ සම්ප්‍රදාය විභක්තිය. සම්ප්‍රදාය යමෙකුට යමක් දෙනවා නම් දෙනු කැමැත්තේ නම් අන්න ඒ අර්ථයේ දෙන්නේ මොකෙන්ද? චතුර්ථි විභක්තිය. ඉතින් යමක් දීමට කැමැති වෙන අර්ථය ඒ දැන් අපි කියන ඔහුට නැත්තම් කාට පිනිස්ස සඳහා වගේ අර්ථ. දැන් උපාසකෝ සංඝාස කියන දදාති. උපාසකයා සංඝයාට සිවුති. දැන් සංඝස කියන වචනේ චතුර්ථි විභක්ති පදයක්. ඉතින් ඒක සම්ප්‍රදානය කරනු ලබන සම්ප්‍රදාන විභක්ති කියලා අපි කියනවා. ඊළඟට පංචමී විභක්තිය. පංචමී කියලා කියන්නේ පොඩි හඳුන්නේ අපදානේ පංචමී. අපදානේ යමකින් මක් වෙන්වීමේ අර්ථය. අපි යමකින් වෙන්වීම ප්‍රකාශ මේ පොඩි හාමුදුරුවනේ දරුවනේ සුනකා ගාමා පෙන්ති බල්ලෝ ගමෙන් පිට වෙති. කොට ගමෙන් පිටති යමකින් යමක් වෙන් වෙති. දැන් මේකේ තියෙන රුක්ඛා ගසෙන් රුක්ඛම පරම්පති ගසෙන් ගෙඩිය වැටේ නේද? ඒ නිසා මේ අපි සඳහන් වෙනවා පංචමී විභක්ති. ඊළඟට හම්බ වෙන ඊළඟ විභක්තිය තමයි පොඩි හාමුදුරුවනේ දරුවනේ චට්ටි විභක්ති. යමක අයිතිය යමෙකුගේ අයිතිය ස්වාමීත්වය හැඟවෙනවා නම් මේ අපි කියනවා චට්ටි විභක්ති අර්ථය කියලා. වික්කුණෝ චීවරං භික්ෂුව චීවරය මගේ සිය කියලා කියන්න පුළුවන්. භික්ෂුවගේ ඒ කියන්නේ මට අයිති. භික්ෂුවගේ කියන්නේ භික්ෂුවට අයිති. කෙනෙකුගේ අයිතිය ප්‍රකාශ කරනවා. අයිතිය ප්‍රකාශ කරන අපි තබන්නේ චට්ටි විභක්තියෙන් පොඩි හඳුන්වන්නේ. අපේ අඳුරනේ මේ අපිට මේක ඇහෙන්නේ හරියට. දෙදරනවා කියන්නේ කුසලාන්දරෝ වගේ හඳුනන්නේ. කුසලාන්දරෝ අපේ කුසල පර ඉන්නවද? හොඳයි පොඩි හාමුදුරුවෝ. අපි කුසල පණිතානට මතක් කරන්නම්. අපිට ඇහෙන පණිතාර. ඇහෙනව නේද? හොඳයි. අපි දැන් චට්ටි විභක්ති කියන්නේ පොඩි හාමුදුරුවෝ කතා කරන්නේ නේද? හොඳයි. එතකොට අපි කලේ චට්ටි විභක්තිය ගැන අපි කිව්වා යමෙකුගේ අයිතිය, ස්වාමීත්වය හඟවන්න වන පද තබන්නේ මොකෙන්ද? චට්ටි විභක්තියෙන්. ඊළඟට අපි කතා කරනවා අවසන විභක්තිය සප්තමී විභක්තිය. යම් දෙයක පැවැත්මට යමක් තබන්නට ආධාර වෙන්නේ නම් ආධාර විභක්තිය සප්තමියයි. යමකට ආධාර වෙනවා නම් ඒක අපි කියනවා සප්තමී කියලා. කර්තෘගේ හා කර්මයේ දිනාගේම හරියට අපිට
ක්‍රියාවන් ඉවසන්නේ නැත්නම් ඒවා කටයුතු කරන්නේ සප්තමී විභක්තිය. නිසා දැන් රාජා ආසනේ නිසිති. රජතු අසුනේ දැන් රජතුමට ඉඳ ගන්න ආධාර උනේ මොකක්ද? අසුන. එතකොට එහෙනම් ඒක තබන්නේ මොන විභක්තියෙන්ද? සප්තමී විභක්තියෙන්. එතකොට අපි මේ කතා කරන ආවේ නාම වර්ණගීම පිළිබඳව නාම වර්ණගීමේ මුලින්දලා වහන්සේලාට කිව්වා මේ නාම වර්ණගීම. ඊළඟට වහන්සේලාගේ ඒ පාඩමේ දෙවෙනි පාඩමේ තියෙනවා කොටසක් සරනාම පිළිබඳව. දැන් සරනාම කියලා කියන්නේ පොඩි හාමුදුරුවනේ සියලු දෙනාට පොදුවේ යොදන්න පුළුවන් නාම. පොදුවේ යොදාගත හැකි නාම තමයි සර්වනාම කියලා කියන්නේ. එතකොට සර්වනාම අපි ගන්න සබ්බ, කතර, කතම, උභය ආදී ඔබ වහන්සේලාගේ පොතේ මේක සඳහන් වෙනවා. අනේ ඒ වගේ ශබ්ද තමයි සර්වනාම ශබ්ද කියලා කියන්නේ. මේවා පුල්ලිංග, ඉත්තිලිංග, නපුංසකලිංග කියන ලිංග තුනේම වර්ණගා ගන්නවා. විශේෂයෙන්ම නාම විභක්ති වල වර්ණගා ගන්නවා. ඊළඟට පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ සංඛ්‍යා නාම කොටසක් ඒ පොතේ තියෙනවා. දැන් සංඛ්‍යා වාචික පදයක් සංඛ්‍යා නාම කියලා අපි ගණන් ගන්නවා. මේවත් පොඩි හාමුදුරුවනේ නාම විභක්ති වල වර්ණගා ගන්නවා. හැබැයි සමහර නාම සංඛ්‍යා නාම ඒක වචනේ විතරයි වර්ණගා ගන්න පුළුවන් වෙන්නේ. සමහර සංඛ්‍යා නාම බහුවචනේ වර්ණගා ගන්න පුළුවන්. මගේ අර ලැප් එකෙන් මම ලොග් වෙලා රෙකෝඩ් එක කරන්නේ මට ඇහෙන්නේ නැහැ මේ රෙකෝඩ් එක කරන්නේ කතා කරන්නේ නැහැ ඊට පස්සේ මම දැන් ෆෝන් එකෙන් ලොග් වෙලා පණ්ඩිතහරු කියන එක දෙකක් ඇහෙනවා ලැප් එකෙන්ද සම්බන්ධ වෙලා තියෙන ෆෝන් එකෙන්ද නෑ මම එකෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ ලැප් එකෙන් ඒක මේ හෙඩ්ෆෝන් එකක් ගහගෙන තින්නේ නෑනේ නෑ ඒකනේ මේ නිකන් දෙපාර වගේ ඇහෙනවා චුට්ටක් එහෙනම් ලැප් එකේ දෝෂයක්ද දන්නේ නැහැ පණ්ඩිතහරු නේද? නෑ අපේ අඳුරනේ අපිටත් එහෙමමයි ඇහෙන්නේ අපේ අඳුරනේ. මේකේ මේ ඉයර්ෆෝන් එකක් තිබ්බනම් චුට්ටක් අර ගහගත්තා නම් හරි මම බලන්නම් මම ගන්න. දැන් නම් පාඩමේ අවසාන කොටස යන්නේ මම අප මුලින් ඉඳන් පොඩි විස්තරයකුත් කරන්නම්. ඔව් ඒක තමයි අර ගහලා කතා කරන්නම් හරි. එතකොට පැහැදිලි ටික. හොඳයි. හොඳයි. හරි පන්තන්. එතකොට මේකෙන් නම් බැරි. මේ ෆෝන් එක තියෙන මේ හෙඩ්ෆෝන් එකක් හරි කමන්නේ ෆෝන් වලට පාවිච්චි කරන්නේ දැන්වද දැන් හරි කොහොමද කතා කරන්න බෑ දැන් හරි දැන් පොඩි ආතුනේ දැන් පැහැදිලිද දැන් පැහැදිලි බන් දැන් කතා කරන්න පැහැදිලි බන් අඳුරනේ හොඳයි එතකොට අපි කතා කළා විභක්ති ගැන මම ආයේ මුලින් ඉඳන් ටිකක් කියලා දෙන්නම් අවසන් කළාට පස්සේ පොඩි හාඳුන්නේ අපි දැන් කතා කරගෙන ආවේ සංඛ්‍යා නාම ගැන. සංඛ්‍යා නාම සංඛ්‍යා වාචක පද සංඛ්‍යා නාම කියලා අපි හඳුන්වනවා. ඒ සංඛ්‍යා නාමත් පොඩි හාමුදුරුවනේ දරුවනේ විභක්ති වල වර්ණගා ගන්නවා. සමහර සංඛ්‍යා නාම ඒක වෙනේ විතරක් වර්ණගෙනවා. සමහර සංඛ්‍යා නාම බහුවචනේ විතරක් වර්ණගෙනවා. එතකොට එකේ ඉඳලා 19 වගේ සංඛ්‍යාව දක්වා තුනේම වර්ණගා ගන්නවා. එතකොට 20 ඉඳලා 99 දක්වා සංඛ්‍යා ටික ස්ත්‍රී ලිංගේ විතරයි වර්ණගා ගන්න. 100 ඉඳලා අසංඛේය සංඛ්‍යාව දක්වා වර්ණගා ගන්නේ නපුංසක ලිංගය. එතකොට අපි මේ පාඩමේ සම්පූර්ණම තමයි කතා කළේ. නැවත ඔබ වහන්සේලාට කියලා කිව්වා. ඒක චුට්ටක් කියලා දෙන්නම් තා චුට්ටක්. මොකද්ද? ඒක තේරුන්නේ පොඩ්ඩක් කියලා දෙන්න සංඛ්‍යා නාමය. ඔව් දැන් සංඛ්‍යා නාම කියන්නේ එකේ ඒක ද්විතී කියලා අපි කියනවානේ පොඩි හාඳුන්නේ දරුවනේ. එතකොට සංඛ්‍යා වාචක පද වර්ණගා ගන්නවා විභක්ති නමේම වර්ණගා ගන්නවා. දැන් ඔබ වහන්සේලාගේ පොතේ තියෙනවා සංඛ්‍යාව වර්ණගාපු ඒවා තියෙනවා පොතේ. එතකොට ඒක කියන එක පුල්ලිංගේ නපුංසක ලිංගේ ස්ත්‍රී ලිංගේ තුනේම වර්ණගා ගන්නවා. ඒකෝ
පුල්ලිංගේ වර්ණගනවා පඨමාවේ ඒකෝ ස්ත්‍රීලිංගේ වර්ණගනවා පඨමාවේ ඒක පුංස්ලිං වර්ණගනවා ඒකං කියලා. ඒ නිසා එතකොට මේ සමහර ඒවා ඒක වචනේ විතරයි වර්ණගා ගන්න පුළුවන් වෙන්නේ. වචන දෙකක් නෑ. ඒක වචනේ විතරයි සමහර ඒවා වර්ණගා ගන්න. සමහර ඒවා බහු වචනේ විතරයි. දැන් උදාහරණයක් තමයි අපි කිව්වේ එකේ ඔබ වහන්සේලාට තේරීම සඳහාමයි කිව්වේ එකේ ඉඳලා 19 දක්වා තියෙන සංඛ්‍යා. 1 2 ඉඳලා 19 දක්වා සංඛ්‍යා වර්ණගා ගන්නවා. ස්ත්‍රීලිංගෙත් වර්ණගා ගන්න පුළුවන්. පුරුෂ ලිංගෙත් වර්ණගා ගන්න පුළුවන්. නපුංසක ලිංගෙත් වර්ණගා ගන්න පුළුවන්. 20 ඉඳලා 99 දක්වා සංඛ්‍යා ටික ස්ත්‍රීලිංගෙ පමණයි වර්ණගා ගන්න. ඒවා නපුංසක ලිංගෙවත් පුරුෂ ලිංගෙවත් වර්ණගා ගන්න බෑ. ඒ වගේම 100 ඉඳලා අසංකේය සංඛ්‍යාව දක්වා අසංකේය ගණන් කරන්න බැරි සංඛ්‍යාව දක්වාම වර්ණගා ගන්න පොඩි හඳුන්නේ නපුංසක ලිංග. ඒක තමයි අපි මේ පැහැදිලි කරලා දුන්නේ. දැන් සමහර පොඩි හඳුරුන්ට මේ පාඩම ඇහුනේ නැහැ කිව්වා. ඉතින් මම නැවත ඔබ වහන්සේලාට දැනුවත් කිරීමක් කරනවා. එතකොට පාලි භාෂාවේ දෙවෙනි පාඩම පහ වසරේ නාම වර්ණගීම ගැනයි පොඩි හඳුන්නේ. වර්ණගන කොට අපි නාම හා කියති කියලා කොටස් දෙකක් අපිට තියෙන බව කිව්වා. නාම වර්ණගීමේදී ඊළඟට නාම පද ස්යාත්‍යන්ත පද ලෙස හඳුන්වනවා. ස්යාත්‍යන්ත පද කියලා කියන්න හේතුව සී ආදී මුල් කරගෙන පත් එකතු වෙලා හැදෙන හින්දා ආඛ්‍යාත පද ත්‍යාත්‍යන්ත පද ලෙස හඳුන්වනවා. එතකොට නාම පදයක් නිර්මාණය කරගන්නේ නාම ප්‍රකෘතියකට එහෙම නැත්නම් ශබ්ද ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍ය යොදාගෙන. දැන් සී ආදී ප්‍රත්‍ය දැන් බුද්ධ කියන පදයට සී කියන ප්‍රත්‍ය එකතු වෙලා බුද්ධෝ කියලා හැදිලා තියෙනවා. ඒ බුද්ධෝ කියලා හැදිලා තියෙන්නේ පොඩි හාමුදුරුවනේ සී වෙනුවට ඕ ඇවිල්ලා. ඕ ආවේ කොහොමද? නාමකාණ්ඩේ වහන්සේලාගේ තියෙනවා අකාරාන්ත පරස්ස තිස්සෝ හෝති කියලා. තිස්ස හෝති කියලා සූත්‍රයක්. අකාරයේ පරව සිටි සී වෙනුවට ඕ ආදේශ වෙලා තමයි බුද්ධෝ නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට දැන් අපි නැවත ඔබ වහන්සේලාට සිහිපත් කිරීම මේ කරන්නේ පාලි භාෂාවේ විභක්ති 9ක් තියෙනවා. ප්‍රධාන විභක්ති 7යි පොඩි හඳුන්නේ තියෙන්නේ. 9 හැදිලා තියෙන්නේ පඨමාවේ අනු විභක්ති ආලමයත්, ဒုတိ යාවේ අනු විභක්ති කරණයත් නිසා. ඒ නිසා මේ 9 තමයි පඨමා, ආලපන, ဒုတိ යා, කරණ, තතියා, චතුත්ථි, පංචමී, චට්ටි, සප්තමී. මේ විභක්ති 9ට අදාළ ප්‍රතිමාලාවක් තියෙනවා. එතකොට මේ විභක්ති වල ඒක වචන බහුවචන කියන රූප දෙකේ විවිධ අර්ථ සහිත නාම රූප නාමයන් වර්ණගා ගන්න පුළුවන්, නිර්මාණය කර ගන්න පුළුවන් පොඩි හඳුන්නේ. ඊළඟට මේ සියලුම නාම පද පුල්ලිංගය, ස්ත්‍රීලිංගය, නපුංසක ලිංගය කියන ලිංග තුනේම වර්ණගා ගන්නවා. එතකොට මේ වර්ණගා ගන්නකොට මේ වර්ණගා ගැනීමේ නාම වර්ණගීමේ ප්‍රධාන දෙකයි ස්වරාන්ත නාම සහ හලන්ත නාම. එතකොට ස්වරාන්ත නාම කියලා කියන්නේ වහන්සලා ගන්නලා ඇති පඬිත හාමුදුරුවන් වහන්සලා ගුරු හාමුදුරුවන් වහන්සේලා ස්වරාන්ත කියලා කියන්නේ ස්වරයකින් අවසන් වෙන ඒවා. හලන්ත කියලා කියන්නේ හල් අකුරකින් අවසන් වෙන ඒවා. ගච්ඡන් කියලා කිව්වොත් හල් අකුරක්. එහෙම શબ્ද තියෙන්න පුළුවන්. ඒ නිසා හල් අකුරකින් අවසන් වෙන. දැන් ස්වරාන්ත ඒවා අපි මේ නම් කරලා තියෙනවා අකාරාන්ත, ආකාරාන්ත කියලා. එහෙම වෙන්නේ කොහොමද? ඒක පොඩි හාලා සමහර පොඩි හාලට තේරෙන්නේ නැහැ. ඔන්න මම ඔබ වහන්සේලාට තේරෙන විදිහටම හොඳ පැහැදිලිව මම කියලා දෙනවා. බුද්ධ කියන පදේ ගන්න. ඒ බුද්ධ කියන පදයේ අග තියෙන්නේ බුද්ධ කියලා අවසානයේ ද අකුර නේද? මේ ද අකුරේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? අයන්නනේ පොඩි හාදුන්නේ. දයන්න හැදිලා තියෙන්නේ අල් දයන්නයි අයන්නයි එකතු වෙලා. මේ අයන්න කෙලවර වෙලා තියෙන හින්දා ඒ වගේ ශබ්ද තියෙනවා නම් ප්‍රകൃති තියෙනවා නම් ඒවට අපි කියන්නේ අකාරාන්ත ශබ්ද කියලා පොඩි හාමුදුරනේ. අකාරාන්ත ශබ්ද. ආයන්නෙන් කෙලවර වෙලා තියෙනවා නම් දැන් කන්‍යා වගේ ශබ්දයක් ආයන්නෙන් කෙලවර වෙලාද. ඒවට කියපි ආකාරාන්ත ශබ්ද කියලා. දැන් ඊයන්නෙන් කොහොමද? අග්ගි කියන්නේ ඊයන්නෙන් කෙලවර වෙලා. ඒවා ඊකාරාන්ත. ඊයන්න කෙලවරටේ. ඊළඟට ඊයන්න දනී වගේ ශබ්ද ඊකාරාන්තයි. උකාරාන්ත එතකොට උයන්නේ මේ කාරාන්ත උයන්නේ. දැන් කාරාන්ත නම් හේතු තුයන්න උයන්නෙන් අවසන් වෙලා. අභිභූ එතකොට උයන්නෙන් අවසන් වෙලා. ඒ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. එතකොට ඔබ වහන්සේලාගේ පෙළ පොතේ තියෙන මේ විදිහට එනවා
pali bahasa වලට අදාළව ප්‍රත්‍ය 14ක්. දැන් සියෝ ඉති පඨමා අඤ්ඤෝ ඉති ဒ ුතියා නාභි තතියා සනං ඉති චතුති ස්මාහි ඉති චද්දබි සනං ඉති චට්ටි ස්මින්සු ඉති සල්මි. මේ ඒක වචන බහු වචන වලට ගැලපෙන කවුද දන්නේ නැහැ හයියෙන් කෑ ගහනවා පොඩ්ඩක් මයික් එක ඔෆ් කරගන්න ගන්න වෙයි. ඉතින් ඒ නිසා මේ විදිහට අදාළ ප්‍රතිමාලාව අපිට හඳුන්වලා තියෙනවා සූත්‍රානුසාර. සූත්‍ර පාඨය තමයි සෝ ඉති පඨම. දැන් අපි දන්නවනේ ප්‍රමාවේ සූත්‍ර එක සෝ ඉති පඨම. ඒ විදිහට ඔබ වහන්සේලා කටපාඩම් කරගන්න විභාගෙට අනිවාර්යයෙන්ම මේවා අනවා අනිවාර්යයි. ඊළඟට අපි දැන් කතා කරනවා ඉස්සෙල්ලත් අපි මේ ගැන ඔයාලට නැවතපත් කරනවා විභක්ති වල කාර්යයන්. දැන් පඨමාව ලිංගාර්ථෙත් උක්තාර්ථෙත් යෙදෙනවා. ආලපනාර්ථෙත් යෙදෙනවා. පඨමාව කියලා කියන්නේ පළවෙනි විභක්තිය. මේක උක්තාර්ථයේ තමයි යෙදෙන්නේ. අවසාන ක්‍රියාව උක්ත වෙනවා නම් ඒකට අපි උක්තකාර්ථය කියලා කියනවා. එතකොට මේකේ තියෙනවා කර්තෘකාරක වාක්‍ය කර්මකාරක. කර්තෘ උක්ත වෙනවා නම් ඒවා කර්තෘකාරකයි. කර්මයේ උක්ත වෙනවා නම් ඒවා කර්මකාරකයි. එතකොට පුරුෂෝ ගාමං ගච්ඡති එතන ඔන්න උක්ත වෙලා තියෙන කර්තෘ ගාමං ගච්ඡති පුරුෂයා ගමට යයි. අන්‍යෝදනෝ පච්චති ඒකේ උක්ත වෙලා තියෙන කර්මය. එතකොට ඒක කර්මකාරක වාක්‍යයි. ආලපන විභක්ති කියලා කියන්නේ පඨමාවේ අනු කොටසක්. ළඟ ඉන්න කෙනෙකුට ආමන්ත්‍රණය කරන. ඉතින් හේ පුරුෂ ඉදා ගච්ඡ. පින්වත් පුරුෂය මෙහි එන්න. හේ ආනන්ද ආනන්ද ගච්ඡ ආනන්ද යන්න. බලන්න ළඟ ඉන්න කෙනෙකුට ආමන්ත්‍රණය කිරීමක්. ඊළඟට දුතාව. මම මිට කලින් දැන් කලින් මේ කියලා දුන්න නැවත ඔබ වහන්සේලාට සිහිපත් කිරීමක්. ဒ ුතියාව කම්මත්‍ය ဒ ුතියා. කර්මය ප්‍රකාශ කරන්න යොදාගන්නේ කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන්නේ කර්මයනේ. එතකොට ඒකට යොදාගන්නේ අපි ဒ ුතියා විභක්ති. මාතා පුත්තා විජායති. මව පුතෙකු වදයි. නැත්නම් බිහි කරයි. අපි කුමාරෝත්තම් ගුංජති. කුමාරයා බත අනුභව කරයි. එතකොට කර්මය යොදාගෙන තියෙන්නේ ဒ ුතියා විභක්තිය. තතියාව කර්තෘ අර්ථය සඳහා තතියාව යොදා ගන්නවා. දැන් කර්තෘ කියලා කියන්නේ යම් ක්‍රියාවක් කරන කෙනාටනේ. එතකොට උක්ත කර්තෘ ඉන්නවා අනුක්ත කර්තෘ ඉන්නවා. එතකොට උක්ත කර්තෘ තබන්නේ පොඩි හාමුදුරුවනේ තතියා විභක්තිය. ඕදන ඕදේන මේ සූදේන ඕදනෝ පච්චති. අරක්කමියා විසින් බත පිසුණු ලැබේ. එතකොට ඒකේ අපි තබලා තිබෙන්නේ තතියා විභක්තියෙන්. එතකොට කරණ විභක්තිය කියලා කියන්නේ තතියා විභක්ත අනු කොටසක්. කරණේ කිසියම් එකට උපකාරී වෙන යමක් කරනකොට ඒ කරන කෙනාට වඩා උපකාරී වෙන එක තබන්නේ කරණේ. දැන් පරසුනා රුක්කං චින්දති. දැන් පොරව කරනකොට කියන ගස කපන්න හේතු උනේ මොකද්ද? පොරව. උපකාරී උනේ මොකද්ද? පොර. ඒ නිසා පරසුනා රුක්කං චින්දති. යමක් අපට උපකාරණ තබන්නේ කරණ විභක්තිය. චතුර්ථී කියලා කියන්නේ සම්ප්‍රදාය. යමෙකුට යමක් දීමට කැමති වෙනවා නම් අන්නේ ඒ අර්ථය අපි භාවිතා කරන්නේ චතුර්ථී විභක්තිය. දැන් ඔහුට දැන් හට පිනිස දැන් ඔය කියනවනේ ඒකම තමයි අපි පාලියට අරන් තියෙන චතුර්ථී විභක්තිය කියලා. දැන් උපාසකෝ සංඝාස චීවරන් දදාති. උපාසකයා සංඝයාට උරදේ. දැන් උපාසකයාට අයිතියක් Tamanට අයිති දෙයක් යමෙකුට දීලා තියෙනවා. ඒ නිසා උපාසකයා සංඝයාට සිව් දීලා තියෙන්නේ. එතකොට උපාසකස් සංඝස්ස කියන පදය චතුර්ථ විභක්තියෙන් තියලා තියෙනවා. ඊළඟට පංචමි. අපදානේ පංචමි. එතකොට යමකින් යමක් වෙන වෙනවා. යමක් වෙන්වීමේ ආදී ප්‍රකාශ වෙනවා නම් ඒක පංචමිය. ඒම තියන්න. ගාම අපෙන්. බල්ලෝ ගමෙන් පිට වෙති. දැන් ගමෙන්නේ පිට වෙන්නේ. යමකින් යමක් වෙලා. ගාම අපෙන්ති. ගමෙන් පිට වෙති. රුක්කම්ම පාන් පතති. ගසෙන් ගෙඩිය වැටේ. ගසෙන් තමයි වෙන් වෙලා තියෙන්නේ. ඊට චට්ටි විභක්තිය යමෙකුගේ අයිතිය ස්වාමීත්වය හැඟවෙනවා. ඒ අර්ථය කියන්නේ චට්ටි විභක්තියේ. ඔහුට අයත් යන හැඟීමයි. දැන් මගේ නම් ඔබේ නම් ඒ වගේ දේවල් වික්කුණෝ චීවරං භික්ෂුවගේ සිවුර. භික්ෂුවගේ සිවුර. ඉතින් ඒ නිසා ඒ විදිහට චට්ටි විභක්තිය ප්‍රකාශ වෙනවා. ඒ වගේම සප්තමි කියලා කියන්නේ පොඩි හාමුදුරුවනේ කිසියම් දෙයක් තබන්න නැත්නම් ආධා වෙනවා නම් අන්න ඒකට අපි කියනවා සප්තමි විභක්තිය කියලා. කර්තෘගේ හා කර්මයේ දෙදෙනාගේ ක්‍රියාවන් ඉවසන්නේ
සප්තමියයි. ආධාර විභක්ති. දැන් බලන්න රාජාසනේ නිසීදති. රජතුමා අසුනේ ඉඳගන්න. රජතුමාට ඉඳ ගන්න ආධාර උනේ මොකද්ද? අසුන. එතකොට තියන්නේ මොකෙන්ද? සමීපති. ඔන්න පොඩි හාමුදුරුවනේ විභක්ති 9 ගැන සරලව කතා කළේ. ඔබ ඔයාගේ පොතේ තවත් විස්තර මේකේ තියෙනවා. තවත් වාක්‍ය උදාහරණ දීලා දෙනවා. ඒවා මේක විතරම කරලා අතර වෙන්න එපා. ඔබ වහන්සේලා අධ්‍යයනය තව කරන්න, තව හොයන්න. ව්‍යාකරණොත් තියෙනවා, පොතේ තියෙනවා. තව ටිකක් හොයන්න. ඊළඟට සර්වනාම පද පිළිබඳවත් ඔබ වහන්සේලාගේ දෙවෙනි පාඩමේ සඳහන් වෙනවා. සර්වනාම පද කියලා කියන්නේ සියල්ලන්ට පොදුවේ යොදන්න පුළුවන් නාම පද. එහෙම නාම ගොඩාක් පාලි භාෂාවේ සඳහන් වෙනවා. ඒ පිළිබඳ පොතේ සටහන් කළා සබ්බ කතම කියලා අපිට සඳහන් වෙලා තියෙනවා. මේවත් නාම විභක්ති වල වර්ණගා ගන්න. නාම විභක්ති වල වර්ණගා ගන්න මේ සර්වනාම ශබ්ද. ඊළඟට සංඛ්‍යා නාම ඉස්සෙල්ලත් මම කියලා දුන්න සංඛ්‍යා නාම ඔබ වහන්සේලාට සංඛ්‍යා නාම කියලා කියන්නේ සංඛ්‍යා වාචක පද අපි කියන සංඛ්‍යා නාම කියලා. දැන් එහෙම සංඛ්‍යා නාම විභක්ති වල වර්ණගා ගන්නවා පොඩි හඳුනේ. හැබැයි හොඳට මතක තියාගන්න සමහර සංඛ්‍යා නාම ඒක වචනේ විතරයි වර්ණගා ගන්න පුළුවන්. සමහර සංඛ්‍යා නාම බහු වචනේ විතරයි වර්ණගා ගන්න පුළුවන්. හැබැයි ලිංග තුනේ වර්ණගෙනවා. පුල්ලිංග, ස්ත්‍රීලිංග, නපුංසක ලිංග කියන ලිංග තුනේම වර්ණගා ගන්නවා. හැබැයි වර්ණගා ගන්න මෙන්න මෙහෙමයි. එකේ ඉඳලා 19 දක්වා සංඛ්‍යා පුල්ලිංගෙත්, ස්ත්‍රීලිංගෙත්, නපුංසක ලිංගෙත්, පුරුෂ ලිංගෙත්, ස්ත්‍රීලිංගෙත්, නපුංසක ලිංගෙත් කියන ලිංග තුනේම වර්ණගා ගන්නවා. 20 ඉඳලා 20 වෙනි අංකයේ ඉඳලා නැත්නම් සංඛ්‍යා 20 සංඛ්‍යාවේ ඉඳලා 99 දක්වා සංඛ්‍යා ටික වර්ණගා ගන්න ස්ත්‍රීලිංගේ. එතකොට 100 ඉඳලා අසංඛේය සංඛ්‍යාව දක්වා වර්ණගා ගන්නේ නපුංසක ලිංගේ. ওই විදිහට තමයි පොඩි හාමුදුරුවෝ ඔබ වහන්සේලාගේ පාඩමේ සටහන අපි සඳහන් වෙන්නේ. එතකොට ඔබ වහන්සේලාගේ පාඩම තමයි ඒතුකෝ භන්තේ භගවා ස්වාගතම් බන්ද. මේක හැබැයි පොඩි හාමුදුරනේ අර්ථ දක්වන්න කියලා තමයි තියෙන්නේ. ඒකත් හොඳට මතක තියාගෙන අර්ථ දක්වන්න. මොකද පාඩම් පෙළ පොතට එනකොට පෙළ පොතේ ඒවා පරිවර්තනය කරගන්න ඕනේ. ඉතින් ඒක පරිවර්තනය කරන්න වෙලාවක් තිබුණොත් මම ඔබ වහන්සේලාට කියලා දෙනවා. ඒත් ඔබ වහන්සේලාට සටහන් කරගන්න අපහසු වේවි කියලා මම හිතනවා. මොකද වෙලාවත් එක්ක. දැන් ඒතුකෝ භගවා ස්වාගතම් බන්තේ තමයි පළවෙනි පාඩම. ඒකේ තියෙනවා පොඩි හාමුදුරුවනේ ඒ පාඩමට අදාළව ප්‍රශ්න පාළියේ. ඒතුකෝ බන්තේ භගවා ස්වාගතම් බන්තේ යන ඡේදයේ සිංහල නගන්න ඕන. කොහොමද? ඒකං සමයං භගවා ඒකං සමයේ භාග්‍යවතුන් වහන්සේ වේසාලියන් විහෙරති මහා වනේ කූටාගාර ශාලායන්. දැන් ඕකේ විහෙරති මහා වනේ කියලා තිබ්බට අපි ගන්න එක සමයක භාග්‍යවතුන් වහන්සේ මහා වනේ කූටාගාර ශාලාවේ විශාලා මහනුවර මහා වනේ කූටාගාර ශාලාවේ වැඩ වාසය කරයි නැත්නම් කරනසේක. ඒ විදිහට තමයි ඒක අපි හදාගන්නේ. ඒකට යන්නේ මේක තේවිජ්ජ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පොඩි හාමුදුරුවනේ. ඒ නිසා ඒක අර්ථ දක්වලා අර්ථ සිංහලට නගන්න තදා බද්දකුහින් විහෙරති කියලා අහලා තියෙනවා. මේ ප්‍රශ්න වලටත් පිළිතුරු සපයන්න ඕන පොඩි හාමුදුරනේ. මේ නිවාඩු කාලයක් නෙමෙයි ඔබ වහන්සේලාට ලැබිලා තියෙන්නේ. මේ පවතින වසංගත තත්ත්වය නිසා තමයි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලාට මේ විදිහට අපි විගැනීම් කටයුතු කරන්නේ. එතකොට මේ ප්‍රසන්ටේෂන් එක අපේ කුසල පඬිත හාමුදුරුවෝ ඔබ වහන්සේලාගේ ඒ WhatsApp group එකට දාවි. ඒවත් අරගෙන තවත් සරලව පුළුවන් නම් ඔබේ පඬිත ගුරු හාමුදුරුවන් වහන්සේලා පාලි විෂය උගන්වන ගුරු හාමුදුරුවන් වහන්සේලාගෙන් විමසලා මේ කටයුතු වල තව තවත් නියැලෙන්න තව තවත් කටයුතු කරන්න විභාගෙට පෙනී සිටින පොඩි හාමුදුරුවරු. ඒ නිසා ඒක හොඳට මතක තබා ගන්න. මම සිහිපත් කරන්නේම මේ කැපකිරීම ඔබ වහන්සේලා උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. මොකද සමහර පඬිත හාමුදුරුවන්ට මේ අන්තර්ජාල පහසුකම් සපයා ගන්න පවා අපහසුයි. දැන් මේ අපට උනත් අමාරු. නමුත් ඒ උනත් මේ සඳහා කැපකිරීමක් කරලා තමයි අපි ඔබ වහන්සේලාට උගන්වන්නේ.
ඒ උගන්වනකොට ඒක නිකාම්ම දියාරු වෙන්න ඉඩ තියන්න එපා පොඩි හාමුදුරුවනේ. ඒක නිකම්ම වියකී යන්න ඉඩ තියන්න එපා පොඩි හාමුදුරුවනේ. ඒ සඳහා ඔබ වහන්සේලා කැප වෙන්න දක්ෂ භික්ෂුවක් බවට පත් වෙන්න බොහොම ප්‍රතිබල සම්පන්න භික්ෂුවක් වෙන්න. එහෙම වෙන්න නම් පොඩි හාමුදුරුවනේ පාලි හොඳට ඉගෙන ගන්න ඕනේ. පාලි කියලා නිකන් ඒවම් මේ සුතං ඒකං සමයං කියලා ඉගෙන ගන්නවාට වඩා ව්‍යාකරණානුකූලවම ඒ ශබ්ද නාමයන් හොඳින් ඉගෙන ගත්තාම තමයි හොඳ දක්ෂ පාලි පඬිවරයෙක් බවට වෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ වහන්සේලාට මම ප්‍රාර්ථනා කරනවා මේ මුළු මහත් ලෝකේම දක්ෂ, ව්‍යක්ත, විශාරද, බහුශ්‍රත හාමුදුරුවන් වහන්සේලා වෙන්නට තෙරුවන් සරණ ලැබේවා. ඒ වගේම අපේ පොඩි දරුවන්ට තාම දක්ෂ, ව්‍යක්ත, විශාරද, බහුශ්‍රත පඬිතුන්නට ඔබ වහන්සේලාට තුනුරුවන්ගේ ආශිර්වාදේ, දෙවියන්ගේ රැකවරණය, සතර දළදා වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සදා අපේ උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක අපේ රතනවංශ පඬිත හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම අධීක්ෂණ කටයුතු කරන කන්තලේ විජිතවංශ පඬිත හාමුදුරුවෝ, ඒ වගේම මේ සඳහා ඉමහත් කැපකිරීම කරන අපේ ගම්මැහැගේ පියරතන පඬිත හාමුදුරුවෝ, ඒ වගේම ඇතැබැඳි වැවේ උපාලි පඬිත හාමුදුරුවෝ, සිංහාරගම අමිත පඬිත හාමුදුරුවෝ, ඒ වගේම අපේ පාලි විෂය ගුරු උපදේශක සමින්ද මහත්මයා, ඒ වගේම විශේෂයෙන්ම මේ තාක්ෂණය දිවාරය විහිසලා මහා කැපකිරීමෙන් ඔබ වහන්සේලා වෙනුවෙන් මගේ සමහර විට රෑ 1-2 වෙනකන් නිදි වරාගෙන මේ ලින්ක් හදාගෙන කටයුතු කරන්නේ අපේ කුසල ඥාන පඬිත හාමුදුරුවෝ. ඥාන කුසල පඬිත හාමුදුරුවෝ, ඒ වගේම ගුරු උපදේශක පඬිත හාමුදුරුවන් වහන්සේලා මහත්වරු, ඒ වගේම ඔබ වහන්සේලාගේ පිරිවෙන් වල පරිවේනාධිපති කෘත්‍යාධිකාරී නාමදුරුවන් වහන්සේ පඬිත හාමුදුරුවෝ මේ සඳහා කැප වෙන ඔබ වහන්සේලාට මේ පහසුකම් සපයන. ඒ නිසා මේ අපේන පහසුකම් බඳ හොදට හිතන්න. ඉතින් උන්වහන්සේලා සියලු දෙනාට මේ වෙලාවේ පුණ්‍ය ආනුමෝදනා කරන අපේ මැදතියට මේ කරන ශ්‍රේෂ්ඨ මම ආශිර්වාද කරනවා. මේ වගේම මම ඔබ වහන්සේලා අපේ අධ්‍යක්ෂක නායක හාමුදුරුවෝ අපේ වටිනා නායකහරු ඇතුළු කොටගත් සිරිනා වහන්සේටම පින් අනුමෝදන් කරනවා මේ කාර්ය කරන කිරීමට උනන්දු කරමට